समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊදම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. නිබඳව නිරතුරුව මේ සඳහා අපි අපේ මනස පුහුණු කරන්නට ඕනේ. ඉතින් අද දවසේ අපි කල්පනා කරා අපි කතා කරපු නිබඳව කතා කළ යුතු මේ වෙනකොට සිද්ධ කරගෙනද කියලා විමසා බැලිය යුතු කාරණාවක් පිළිබඳවම නැවත විස්තර කරලා බලන්න භාවනා යෝගියෙක් විදිහට තමන්ගේ චින්තනය සකස් කරගන්න කටයුතු කරනවද කියලා. හැම පැත්තකින්ම තමන්ගේ චින්තනය නිවැරදි කරගන්න පුහුණු කරන්න ඕනේ. යම් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා ඉන්නකොට ඒ ගැටලුකාරී තත්ත්වය පැහැදිලිවම රිදීමක් හින්දා. ඇතුළාන්ත රිදීමක් හින්දා. මානසික ගැටලුවක් කියලා කියන්නේ මනස සන්තෝෂයෙන් තියෙනවා නම් සන්තෝෂ සතුටුදායක සෝමනස්ස සහගත සිත් පහළ වෙනවා නම් එතන ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒක අනාගතයේ පහළ වෙන වැරද්දක් මෝහයක් තියෙනවා නම් යම් කිසි වෙලාවක ගැටලුවක් තියෙන්න පුළුවන් සතුටු සිත් පහළ වුණාට. නමුත් බොහෝ වෙලාවට අපි ලොකුම ගැටලු විදිහට දකින්නේ දුක්. ඉතින් මේ දුක්ඛ දෝමනස්යන් විශේෂයෙන් සිතේ ඇතිවෙන දෝමනස්යන් ඇතිවෙනකොට අපි ඒ ඇතිවෙන දෝමනස්යන් වලට උත්තර හොයන ආකාරය නැත්තම් දුක්වලට කුමන හෝ දුක්වලට උත්තර හොයන ආකාරය අනුව තමයි අපිට පිළිතුරු ලැබෙන්නේ. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලෙකදී අපිට පුළුවන්කම තියෙනවා, ඉතාමත්ම පුළුවන්කම තියෙනවා නිවැරදිම ආකාරයට දුක් නැති කරන මාර්ගය අපේ ජීවිතයට එකතු කරගන්න. මේ ධර්මය ගැන අපි හදාරනවා නම් අපේ හිතේ ස්වභාවය ගැන අපි යම් ප්‍රමාණයකට දැනගෙන ඉන්නම ඕනේ. ඒක හින්දා අද දවසේ අපේ පින්නන්ත අයට මම මතක් කරන්නේ මොනවත්වත් කිසිම දෙයක් ගැන ඕනවට වැඩිය තදින් කල්පනා කරන්න යන්න එපා. ලොකු ධර්ම කරුණු ඕන කියලාත් හිතන්න යන්න එපා. එකම දෙයයි අපේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මේ නිකන් ඉන්නකොට පොඩ්ඩක් ගවේෂණය කරන්න. ඇත්තටම අපි මේ ගෙදර අතෑරලා දාලා තාපසයෙක් වෙලා කැලේකට ගියත් භාවනා යෝගියෙක් වෙන්නේ හරියට. චින්තනය සකස් කරගත්තේ නැත්තම්. භාවනා යෝගියා පැහැදිලිවම නිවන් අරමුණු කරගෙන චින්තනය සකස් කරන කෙනෙක්. මේ පින්වන්ත අයටත් යෝගී ජීවිතයක් මගේ ජීවිතය කියලා කියන්න පුළුවන්කම තියෙනවා. තමන් පැහැදිලිවම භාවනාවකින් හිත ගවේෂණය කරමින් ඉතාමත් නිවැරදි ජීවිතයක් ගත කරන ආකාරයට ඒ විදිහට තමන්ගේ කටයුතු ටික සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා නම් ජීවිතය ඒ කියන්නේ නිවන් දකින්න ඕන කරන කරුණු වර්ධනය කරගනිමින් සම්පාදනය කරගනිමින් පුළුවන්කම තියෙනවා නම් සාකච්ඡා කරගන්න ඒ පිළිබඳව විශාල දෙයක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අපි හැම වෙලේම බලන්න හැම නිමේෂයකම වගේ අපි
බැලිය යුතුම කාරණාව තමයි ජීවිතයේ අපි නිවැරදි තීරණ ගන්නවද කියලා. අපේ සිත කොහොමද සිතේ ක්‍රියාකාරිත්වය ගැන පොඩ්ඩක් විමසන්න. එහෙනම් මේ කාරණාව අපි හොඳින් සාකච්ඡා කරමු. ඇයි මෙහෙම කියන්නේ අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලේම ප්‍රශ්නකදී ආකාර හතරකට. අපේ හිත ගැටලුවකදී ප්‍රශ්නකදී ක්‍රියාත්මක වෙන්නේ ආකාර හතරකට. මොකක්ද මේ ආකාර හතර? පළවෙනිම එක තමයි ගැටලුව. අපි හැම වෙලේම ගැටලුව මොකක්ද කියලා හඳුනගන්නවා. එතකොට ඊළඟ කාරණාව තමයි දෙවැනි කාරණාව ඒ ගැටලුවට හේතුව හඳුනගන්නවා. මම මේවා කියලා තියෙනවා මීට කලින්. නමුත් මේ කියන්නේ නැවත ආවර්ජනයක් සඳහා නැවත සිතා බැලිය යුතු වෙනවා. හරිද? මොකද මේ தත්ත්වයට හිත හරි ගස්සගෙනද කියලා. එතකොට ගැටලුව පිළිබඳව අනිවාර්යයෙන්ම හඳුනා ගැනීමක් සිද්ධ කරනවා අපේ හිත. ඊළඟට ගැටලුව පිළිබඳව පැහැදිලිවම හඳුනා ගැනීමක් කෙරෙනවා අපේ හිතෙන්. ඊට පස්සේ ඒකේ හේතුව පිළිබඳවත් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒක ගැටලුවක් වෙන්නේ දුකක් නන්නේ. ඉතින් අපි දුකක් හඳුනගත්තාම මේ දුකට හේතුවත් හඳුනගන්නවා. ඊළඟට මේක මෙහෙම තියාගෙන ඉන්න වෙන්නේ නැහැ, මේක නැති කරගන්න පුළුවන් කියලා හඳුනගන්නවා. ඕනම ගැටලුවකදී මේ පියවර හතරක් අපේ මනස එහෙම පියවර හතරකින් වැඩ කෙරෙනවා. ඒක අපි ගැටලුවක් පියවර හතරකින් විසඳ ගන්න ඕන කියලා නෙවෙයි. ඒක හරිම විමසිල්ලෙන් බැලුවොත් ප්‍රකට කාරණාවක්. ඊළඟට ඒක නැති කරන ක්‍රමේ. අඩුම ගානේ කකුලක් රිදෙනකොට පවා එහෙමයි. කකුල රිදෙනවා කියලා හඳුන ගන්නවා. නවාගෙන හිටියේ හින්දායි මේ රිදෙන්නේ කියලා හේතුව හඳුන ගන්නවා. දැන් මේක හොඳට තේරුම් ගන්න. මේ අපි දන්නවා නම් මේ කකුල දිගෑරියාම රිදෙන එක නවතින්නේ නෑ කියලා, නැත්තම් මේ රිදෙන එක නවත්තන්න පුළුවන් රිදිල්ලක් නෙවෙයි කියලා අපි කකුල දිගාරින්නේ නැහැ. නමුත් අපි හොඳටම දන්නවා කකුල දිගෑරියොත් මේ රිදෙන එක අඩු වෙනවා කියලා. එහෙනම් මොකද කරන්නේ? කකුල දිගෑරියොත් රිදෙන එක අඩු වෙනවා නම් අපි මොකද කරන්නේ? ඒකින්ද අර හේතුව දැනගෙන කකුල අකුලගෙන හිටිය හින්දා කියලා නැති කරන්න පුළුවන් කියලා දැනගන්නවා. නැති කරන්න පුළුවන් කියන පණිවිඩය අපේ මනසේ තියෙනවා. එතකොට මොකද කරන්නේ? නැති කරන මාර්ගය කකුල දිගාරින්න ඕනේ. හැම තැනකදීම පින්නත් කවුරු හරි බැන්නත්, කවුරු හරි බැන්නම අපිට දුකක්. අපේ හිතේ දුක දැනෙනවා. තරහ එනකොටත් දුකක්. එතකොට ඒ දුක දැනෙනකොට අපි මොකද කරන්නේ? මේ දුකත් එක්ක ඒ දැනෙන දුකට හේතුව අහවලා බැන්න එක කියලා හේතුව හඳුන ගන්න. ඒවා එක පාටම එක ෂණයක වෙනවා. හරි? හේතුව හඳුන ගන්නවා. ඊළඟට ඒ හේතුව නැති කරන්න පුළුවන්. මේ හිතේ දුක් විඳ විඳ ඉන්න ඕනේ නෑ කියලා හඳුන ගන්නවා. වේගෙන් වෙනවා ඒක. ඊට පස්සේ ඒක නැති කරන ක්‍රමයේ විදිහට අපි හඳුනගන්නේ අනිත් පැත්තට බයින්න ඕන කියන එක. ඉතින් ඇත්තටමත් අනිත් පැත්තට බැන්නාම අර හිතේ තිබ්බ වේගය ටිකක් අඩු වෙලා යනවා. මේ විදිහට මේ නිකන් උදාහරණයක් ඒ තැනදී ගැටලුවක් හඳුනා ගැනීම, ඒ ගැටලුවට හේතුව හඳුනා ගැනීම, එහි නැති කිරීම හඳුනා ගැනීම සහ නැති කරන මාර්ගය හඳුනා ගැනීම කියලා ආකාර හතරකින් අපේ මනස ගැටලු විශ්ලේෂණය කරනවා. ඒක තමයි මුළු මහත් වූ සියලු මිනිසුන්ගේ සිත්වල මානසිකාරයේ වැඩේ. ඒ ක්‍රමයට තමයි ඒවා සමහර ඒවා සංකීර්ණ ගැටලු, සමහර ඒවා කෙටි. අනිත් එක ඒ දේවල් තමයි. කකුලක් අකුලගෙන ඉන්නකොට අපේ පින්නත්නේ රිදෙනවා නම් ඒක දන්න අය කුමන භාෂාවකින් කතා කරන අය වුණත්, කුමන ජාතිකයන් වුණත්, ලොවේහි කොතන ඉන්න අය වුණත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ එකම විදිහට. අර ගැහුවොත් ගහන්නේ නේද? කුමන භාෂාවක් වුණත් මනසක් පුහුණු කරලා නැති අය කවුරු හරි ගැහුවොත් අනිත් පැත්තට ගහනවා. ඉතින් ඒක මේ භාෂා ප්‍රශ්නයක්වත් නෙවෙයි. ඔය
කියන පියවර 4 භාෂාවලින් එන පියවරවල් නෙවෙයි. අකුරු වලින් වචන වලින් හිත ඇතුලෙන් එනව නෙවෙයි. හැබැයි ඒ හැඟීම් ආවට පස්සේ ඒ හැඟීම් ප්‍රකාශ කරන්න තවත් කෙනෙකුට දැනගන්න ප්‍රකාශ කරද්දී භාෂාවක් ඕන වෙනවා. ඉතින් බයිනකොට සමහර අය සිංහලෙන් බයිනවා, සමහර අය ද්‍රවිඩ භාෂාවෙන් බයිනවා, සමහර අය ඉංග්‍රීසියෙන් බයිනවා. ඔය වගේ එක විදිහට. එතකොට බලන්න හොඳට කල්පනා කරලා මේ විදිහට අපේ මනස ක්‍රියාත්මක වෙද්දී මේ විදිහට අපේ මනස ක්‍රියාත්මක භාවයට එද්දී ඔන්න ඔය 4 ගැන අපිට අවබෝධයක් වෙනවා. අපි විමසිල්ලෙන් අපි දිහා බලනවා. හොඳට පරිස්සමෙන් බැලුවොත් බලන්න ඔය 4 නැතුව ගැටලුවක් විසඳෙන්නේ නැහැ. හැබැයි ඔය 4 වචන නෙවෙයි, ඔය 4 චේතනාවල්. හැඟීම්. හරිද? මේ හැඟීම් උපදින්නේ අතීත අත්දැකීම් අනුව. එක එක්කෙනාට එක වෙනස්. ඒක තමයි මම හැමදාම කියන දෙයක් තියෙනවා. කලින් නැති හැඟීම් පසුව උපදවා ගන්න පුළුවන්. මහා වේගෙන් වෙන දේවල් තියෙනවා. ඕනම එකක් මේ ජීවිතයට ඇවිල්ලා අත්දැකීම් ලැබලා තමයි ඔය හැඟීම් උපදින විදිහට හැදිලා තියෙන්නේ. හඳුනා ගැනීම කරලා. හඳුනා ගැනීම කියන්නේ සංඥාව. ඒතකොට ගැටලුව හඳුනා ගන්නවා, හේතුව හඳුනා ගන්නවා, නැති කිරීම හඳුනා ගන්නවා, නැති කරන ක්‍රමේ හඳුනා ගන්නවා. සංඥාවේ ලක්ෂණයක් තමයි එක විටක යම් සංඥාවක් යමක් ගැන ඇති වුණාද ඒක හේතු වෙලා ඒ කියන්නේ ඒකේ විපාකයේ විදිහට ඒ ආකාරයටම ඊළඟටත් ඒක හඳුනා ගන්න ගතිය. ඒකයි අපි එක එක්කෙනා එක එක විදිහ වෙලා තියෙන්නේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වද්දී ඒ ප්‍රශ්න හඳුනා ගන්න හැටි එක එක්කෙනාට වෙනස්. හේතුව හඳුනා ගන්න හැටි එක එක්කෙනාට වෙනස්. නැති කිරීම හඳුනා ගන්න හැටිත් වෙනස්. නැති කරන මාර්ගය හඳුනා ගන්න හැටිත් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට එයාලා ඒක හඳුනා ගැනීම ඒ පුද්ගලයා තුළ සිද්ධ වෙන ආකාරය වෙනස්. ප්‍රතිචාර දැක්වීම වෙනස් වෙන්නේ ඒකයි. ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඒක වෙනස් වෙන්නේ ඒ කෙනා අතීතයේ ලැබපු අත්දැකීම් අනුව ඒ කෙනාට ඒ ගැටලුව පිළිබඳව සංඥා උපදින්නේ වෙනස් ආකාරයකටයි. ඒ කෙනාට ඒ ගැටලු පිළිබඳ සංඥා උපදින්නේ වෙනස් ආකාරයකට. දැන් අපි බලන්න ඕනේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳට නුවණින් තමන් ගැන විමසන කෙනෙකුට මේක මහා බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒක පැහැදිලි කරගන්න තවත් පහසුයි ඔය වටමේස සාකච්ඡාවලදී මේස වලට ගගහා තමන්ගේ මතය කියනවා හුඟක් අය. ඒ මතය කියන්නේ ඒ කෙනාට එයාගේ කතාව වංචනිකව කියන අයත් ඉන්නවා. එහෙම නෙවෙයි හුඟක් අය තමන්ගේ කතාව ඇත්තම ඇත්ත කියලා තමයි දැනෙන්නේ ඒ කට්ටියට අත්දැකීමේ. මේකට ලස්සන උදාහරණයක් තියෙනවා ධර්මයේ. මෝඩයෝ කීප දෙනෙක් දානවා මේ මෝඩ අන්ධයෝ. හරි සූක්ෂම බුද්ධියක් නැති අන්ධ පිරිසක් කීප දෙනෙක් අලියෙක්ව හඳුනා ගන්න දානවා. දාපුහාම මේ අපේ මානසිකත්වය තේරුම් ගන්නට තියෙන උදාහරණයක්. ඉතින් අලියාව හඳුනා ගන්න අතගාලානේ හඳුනා ගන්න වෙන්නේ. එක්කෙනෙකුට අහුවෙන්නේ බඩ, එක්කෙනෙකුට අහුවෙන්නේ කන, එක්කෙනෙකුට අහුවෙන්නේ හොඬේ, එක්කෙනෙකුට අහුවෙන්නේ කකුල, එක්කෙනෙකුට අහුවෙන්නේ වලිගේ. ඒ අය හිතනවා අලියා කියලා කියන්නේ මේ හැඩේ කියලා. ඒ මොකද එයාට අහුවෙච්ච කොටස. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා දැන් මේ කට්ටිය එකට දැම්මොත් එහෙම විස්තර කරන්න කියලා අලියා ගැන එක්කෙනෙක් කියනවා එයා කොස්සක් වගේ විස්තර කරනවා, කොස්සක් වගේ කියලා විස්තර කරනවා. තව එක්කෙනෙක් එතකොට කියනවා එයාට නම් හොඳටම වැරදිලා පිස්සුද මගේ අතට අහු වුණා මේක වංගෙඩියක් වගේ කියලා. තව එක්කෙනෙක් එතකොට කියනවා මේක තාප්පයක් වගේ කියලා. ඉතින් ඒ අයට දැනෙන ආකාරය ඉතින් ලොකු තර්ක විතර්ක යනවා. ඒකෙන් තමයි ඔය වටමේස සාකච්ඡාවල සමහරලාට සැබෑවටම ප්‍රශ්න ඇති වෙන්නේ. හරි. සැබෑවටම ප්‍රශ්න ඇති වෙන්නේ සැබෑවටම ඒ අයට හිතෙන්නේ තම තමන්ට හිතෙන දේවල් හරි කියලා. මේ හැමතැනම තියෙන්නේ ප්‍රශ්න හඳුනා ගන්න ගියාම ආකාර 4ක් කියලා තමතක් කරන්න එපා. ඒක අපේ මනසේ තියෙන නීතියක්, න්‍යායක්. ඕනම වෙලාවක එහෙමයි. ඔළුව කසනකොට තැනේ ඉඳලා අතප්පයක් කපනකොට පවා ඒ කවුරු හරි කෙනෙක් ඒ හැම තැනකදීම හැම ප්‍රශ්නයකදීම එහෙමයි. එතකොට
දැන් අපි කතා වුණා මේක එක එක්කෙනාට වෙනස් කියලා. දැන් නුවණින් තමන් ගැන විමසන කෙනෙකුට ඒකයි මම කිව්වේ යෝගියෙකුගේ චින්තනය අපේ පින්නත්නි වෙනස්. යෝගියා ඉස්සෙල්ලාම හැරෙන්නේ තමන්ගේ පැත්තට. හරි? යෝගියා පළවෙනියෙන්ම හැරෙන්නේ තමන්ගේ පැත්තට. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියලා තියෙන මහා සතිපට්ඨාන දේශනාවේ ඉස්සෙල්ලාම තියෙන ඉති අජ්ජත්තං වා කියන එක. එහෙනම් අජ්ජත්තික තමන්ගේ කොට ගත්ත තමන්ගේ කියලා ගත්ත යමක් තියෙනවා නම් අන්න ඒ තියෙන දේවල් පිළිබඳව හොයන්න. ඉතින් තමන්ගේ කියලා ගත්ත කොටස් දැනිලා තියෙන්නේ ඒක වැරදීමක් පැහැදිලිවම. ඒ තමන්ට දැනිච්ච කොටස අරගෙන තමයි ඒක ගවේෂණය කරන එක නිරීක්ෂණය කරනවා. හොඳට සියුම්ම බෙද බලනවා මේකේ කොයි කෑල්ලද කොයි කොටසද මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ හේතු මොනවද කියලා. ඉතින් තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය ඔය විදිහට හතරාකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවා. එතකොට එක එක්කෙනාට වෙනස්. දැන් මට මොකක් හරි ගැටලුවකදී දැනෙන ආකාරය තව කෙනෙකුට දැනෙන ආකාරයට වඩා වෙනස්. තවත් කෙනෙකුට දැනෙන ආකාරය ඊටත් වැඩිය වෙනස්. දැන් නුවණ තියෙන මිනිස්සුෙකුට කොයි වෙලාවක හරි ලොකු ගැටලුවක් එන්න ඕන. මොකද්ද? මේ කාටද දන්නේ හරියටම දැනෙන්නේ කියලා. කාටද දන්නේ නැහැ හරියටම දැනෙන්නේ. ඔය අපි 5-6 දෙනෙකුට එක ප්‍රශ්නයකදී දැනෙන්නේ 5-6 ආකාරයකට. අපි 6 දෙනාගෙන් කාටද හරියටම දැනෙන්නේ එක්කෙනෙකුටවත් දැනෙන්නේ නැද්ද ඔක්කොටම වැරදිද දන්නේ නැහැ කියලා මහා විපරීත ප්‍රශ්නයක් එනවා. මහා කලබල වෙන්න ඕන ප්‍රශ්නයක් නේ. කලබලය තියෙන්නේ ඔය 6 දෙනා ගැන හිතද්දි නෙවෙයි. මට මේ ආසන්න අතීතයේදී සමහර දේවල් ගැන හිතිච්ච දේවල් මේ වර්තමානයේ වැරදි කියලා දැනලා තියෙනවා. එතකොට මේ වර්තමානයේ අපි ඔක්කොම ජීවත් වෙන්නේ අපිට හිතෙන ඒ වෙලාවේ හිතෙන දේවල් වලට අනුව. ඒ දේවල් වලට ඒ වෙලාවට ඒ ආකාරයට හිතෙන දේවල් හරි කියලා හිතෙන විදිහට තමයි හුඟක් වෙලාවට අපි වැඩ කරන්නේ. ඉතින් අපි කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. කවුද දන්නේ මට හරියටද හිතෙන්නේ කියලා. ඒක මහා ගැඹුරුවට දැනෙන්න ඕන ප්‍රශ්නයක් වෙනවා. මම ජීවත් වෙනවා. මම ජීවත් වෙන්න හරියට දුක් විඳිනවා. මම මගේ දරුවෝ ගැන, මගේ සහෝදරයෝ ගැන, මගේ ආදරය කරන අය ගැන මට හිතෙන විදිහක් තියෙනවා. ඒවා උඩු යටිකුරු වෙනවා ඇත්ත දැනගද්දී. ඒකට තියෙනවා හරි අපූර්ව උදාහරණයක්. මේ උදාහරණ හොඳට හැම වෙලේම ඇහිලා මතක තියාගන්න ඕන ධර්මයේ තියෙන උදාහරණ. මහා ඝන අන්ධකාරයක යනවා පුද්ගලයෙක් යනකොට වලකට වැටෙනවා. වැටෙනකොට මොකද වෙන්නේ? දෙපැත්ත අල්ල කොහොම හරි වැටෙන්න කලින් ළඟ තියෙන මුලක එල්ලෙනවා. වලේ එක පැත්තක තියෙන මුලක එල්ලිලා දැන් අමාරුවෙන් ඉන්නවා. කොහොම හරි මුලක් අහු වෙනවා. ඊට පස්සේ වටින් ගොඩින් එළිය වැටෙනවා. එළිය වැටෙනකොට බිම බලනවා. බලනකොට පැය ගාණක් එල්ලිලා හිටියා. අඩියයි වැටෙන්න තිබිලා තියෙන්නේ. එතකොට මොකද්ද හිතෙන්නේ? අපරාධෙ මං එල්ලිලා හිටියේ. දන්නවනම් ඔය අඩිය බිමට පැනලා ඉන්නවනේ කියලා. ඉතින් කරුවලේනේ. කරුවලේ ඉන්න කෙනා පතුල කොච්චර තව වැටෙන්න තියෙනවද කියලා දන්නේ නැහැ. මුලේ එල්ලිලා කොහොම හරි බේරුණා. බේරුණාට පස්සේ දැනගත්තා නම් තව අඩියයි වැටෙන්න තිබ්බේ කියලා. එයාට අපරාධෙ මම මෙච්චර දුක් විඳගෙන එල්ලිලා හිටියේ කියලා හිතෙනවා. අන්නේ වගේ තමයි පින්නත්නි යම්කිසි කෙනෙක් මේ අහවලාගේ වැරද්ද, අහවල් අය මෙහෙමයි, අහවල් අයගේ සිතුවිලි මෙහෙමයි, එයා තමයි මේක කරේ, එයාගේ තමයි මේ වැඩපිළිවෙල, මේවා රටේ තියෙන එක දේවල් අනුව එක එක්කෙනාව අර්ථ දක්ව නොයෙකුත් ආකාරයේ තීරණ ගන්න අපිට දැනෙන ආකාරයට. නමුත් හැබැයි යම් දවසක අනාත්ම සංඥාව වගේ දෙයක් තේරුම් ගත්තාම ඒ කෙනාට මම දෝෂාරෝපණය කරේ අපරාධي. ඒ අය හරි අසරණයි. වැරදි කරපු අය පවා. ඇත්තටම වැරදි කරලා නෙවෙයි වැරදි කෙරිලා. ඒ අයගේ වැරද්ද විදිහට අපි දකින්නේ ඒ අයට අතීතයේදී ලැබිච්ච අත්දැකීම් නිසා උපදනා වූ සිතුවිල්ල. මම දැකලා තියෙනවා අපේ පින්නත්නි සමහර අය ඉන්නවා
ඉතාම හොඳ ජීවිත ගත කරලා. හදිසියේම මහා වෙනසක් වෙනවා ජීවිතේ. එහෙම මහා වෙනසක් වුණහම අපි දකිනවා එයාට ලොකු ගැටලුකාරී තත්වයකට පත්වෙන්න සිද්ධ වෙනවා. අර හොඳට ගත කරපු ජීවිතය ඉතා හොඳ සිතුවිලි ආපු එකක්වත් එන්නේ නෑ. එතකොට තමයි කියන්නේ මේ මනුස්සයට මොනවා වෙලාද මන් දන්නේ නැහැ පිස්සු හැදිලාද දන්නේ නැහැ මේ දවස්වල කියලා කට්ටිය කියනවා එතකොට. ඒ මොකක් හරි එක අකුසලයක් ඉස්මතු වුණා. හැබැයි දන්නවද ඕන තරම් අත්දැකීම් ඇති තමන්ගේ ජීවිතය දිහාම හිතලා බලන්න. ඒ විදිහට වෙලා එහෙම නිකන් පිස්සු හැදිලා වගේ ජීවත් වෙලා හරි සිහියේ ඉපදිච්ච ගමන් ආය දවසක මං කොහොමද එහෙම ජීවත් වුනේ කියලා තමන්ටම තමන් ජීවත් වෙච්ච විදිහ ගැන ලැජ්ජාවක් ඇති වෙනවා. මං කොහොමද මේක කරේ කියලා. ඒක තමයි මේ ජීවිතයේ තියෙන ප්‍රශ්නේ පින්නොත්නි. මේ ප්‍රශ්නේ තමයි අපි විසඳ ගන්න ඕනේ. යෝගියෙක් කියලා කියන්නේ මේවා හරියට දැකලා මගේ හිතේ ක්‍රියාකාරීත්වය මට අයිති නෑ කියලා දැනගන්නකොටම තේරෙනවා අනිත් අයටත් ඒ ටිකම තමයි කියලා. ඒකයි හේතුඵල ධහමේ තියෙන தත්ත්වය තේරුම් ගන්න අපේ සිතට සිතුවිලි උපදින්නේ පටිච්ච සමුප්පන්නව. අතීතයේ අපිට තිබුණා වූ ලෝභ දේශ මොහ වලට අනුකූලව තමයි මේ වර්තමානයේ නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ ජීවිතේ හදාගන්න ක්‍රමවේදයක් හොයාගන්න. ජීවිතේ කොයි විදිහකටද හදාගන්නේ කියලා. ඒ කියන්නේ ජීවිතේ හදනවා කියලා කියන්නේ එහෙනම් මේ මානසිකාරය සකස් කරනවා කියන එක. දැන් මං යනවා ආය අපි පටන් ගත්ත තැනට පියවර 4කින් ප්‍රශ්නයක් විසඳන්න කිව්වනේ. හරිද? කවුරු හරි කෙනෙක් මාත් එක්ක කලින් වගේ කතා කරන්නේ නැහැ. හරි. ඉතින් හරි දුකෙන් ඉන්නවා ගොඩක් ආදරෙන් ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. ඔන්න කතා කරන්නේ. දැන් දුකෙන් ඉන්නවා. දැන් මගේ හිත තේරුම් ගන්නවා දුකක් ඇවිල්ලා තියෙන්නේ. හේතුව අහවලා කතා කරන්නේ නැති එක. නැති කරන්න පුළුවන්. නැති කරන ක්‍රමේ කොහොම හරි හිටිය තත්ත්වයට කතා කරන මට්ටමට ගන්න ඕනේ. ඉතින් ඕකට මේ ලෝකේ කී දෙනෙක් නම් වෙහෙසෙනවද කියන්නේ? ලෝකේ කී දෙනෙක් නම් ඔය ප්‍රශ්නෙට වෙහෙසෙනවද? සම්පූර්ණ වැරදිලා තියෙන්නේ. හරියට තේරුම් අරන් නැති තැන් දෙකක් තියෙනවා උතන. හරිද? පළවෙනි එක ප්‍රශ්නේ තේරිච්ච එක විදිහ හරි. ඒක දුකක් කියන එක. ඒක දුකක්. දුක දැනෙනවා. පීඩාව දැනෙනවා. හේතුව විදිහට දැනෙන්නේ අහවලා කතා කරන්නේ නැති එක. හේතුව ඒක නෙවෙයි. හේතුව පැහැදිලිවම මගේ හිතේ ඒ කතා අහන්න තියෙන ආසාව. තණ්හාව. හැම දුකකටම හේතුව තණ්හාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දි අපිට අපේ මනසට එන්නේ වෙන හේතුවක් වෙන්නත්. හරි. ඒ මොකද අතීත අත්දැකීම මට ඔය වගේ චූටි දුකක් ආපුවම එයා ආයෙසරයක් කතා කරා නම් ඒ දුක හරි ගියා. ඒ හරි ගියේ එයා කතා කරපු හින්දා නෙවෙයි ඒ හරි ගියේ තණ්හාව පෝෂණය වෙච්ච හින්දා. බලන්න අපි බොහෝම බැඳීමකින් හිටිය කෙනෙක් අතීතයේදී. එයාත් එක්ක කතා කරනකොට අපි ලොකු සතුටක් උපදිනවා. නැත්නම් එයා කතා නොකර හිටියොත් දුකක් උපදිනවා. කාලානුරූපව සමහර බැඳීම් නැත්තරම නැති වෙලා යනවා. ඊට පස්සේ සමහර විට කතා කරත් කරදරයක් වගේ. දකින්න නැතුව එක දවසක්වත් ඉන්න බෑ කියපු අය දකින්න වෙනවා මුලිච්චි වෙන්න වෙනවා කියලා තේරෙනකොට මගාරින වෙලාවකට කාලයකදී. එහෙනම් ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ මේ පුද්ගලයාගක්වත් මොකක්වත් නෙවෙයි තණ්හාවයි. කාගේවත් වචනවල නෙවෙයි කාගේවත් කතා හඬුවනවා නෙවෙයි තියෙන්නේ මගේ හිතේ මේ මොහොතේ මේ කාලේ මේ වර්තමානයේ හටගන්න තණ්හාව. ඒ විදිහට අපි ඒක තේරුම් ගන්නේ නැහැ. මේ කියනකොට මේක සරලව ගන්නම එපා. ඇත්ත තමයි ඔය කියන කතාව කියලා සරලව ගන්න එපා. ඒ විදිහට හඳුනා ගැනෙන විදිහට. එහෙම කිව්වොත් හරියටම හරි හඳුනා ගන්න කියලා කියන්නේ නැතුව හඳුනා ගැනෙන විදිහට සංඥාව හදන්න ඕනේ. හරි? චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒකයි නිවැරදිම ඵලය නිවැරදිව හඳුනා ගැනීම හේතුව නිවැරදිව හඳුනා ගැනීම නැති කිරීම හඳුනා ගැනීම සහ නැති කිරීමේ ක්‍රමවේදය නැත්තම් මාර්ගය හඳුනා ගැනීම.
එතකොට ඔතන දෙකක් වැරදුනා කියලා කිව්වා මං. නැති කරන්න පුළුවන් කියන එක අපි හඳුනා ගන්නවා. මොකද නැති කරලා තියෙනවා. දුක හඳුනා ගන්නවා, නැති කිරීම හඳුනා ගන්නවා. හැබැයි ඒක නැති කිරීමත් වැරදි හඳුනා ගන්න විදිය හේතුව මේ ඒක ස්ථීර නැති කිරීමක් ගැන නෙවෙයි හඳුනා ගැනීම. ඒක තේරෙන්නේ නැහැ. දැන් කෙනෙක්ව දැක්කේ නැති හින්දා මට දුක් ඇති වුණා. එයා දැක්ක ගමන් මට දුක් නැති වුණා. හැබැයි එයාව එතන තියලා ආයසරයක් මං එන්න හදනකොට ආය තිබ්බට වැඩිය දුක් ඇති වෙනවා. පහවදා වෙනකොට ආය දුක් ඇති වෙනවා. ඉතින් අපි හිතන්න ඕනේ හොඳටම හිතන්න ඕනේ අන්න ඒ දුක් බොහෝ විට අපි නැති වෙනකොට අර කෙනා දකින්නකොට නැති වෙනකොට හිතන්නේ නැහැ පොඩ්ඩක්වත් මේක මේ තණ්හාවේ ප්‍රශ්නයක් කියලා. ආය හට ගන්නවා කියලා හිතන්නේ නැහැ. ඉතින් හැමදාම දකින්න ඕනේ. සමහර ඒවා සතියකට සැරයක්, මාසෙකට සැරයක්, දවසකට සැරයක්, පැයකට සැරයක්, ඒ වගේ එක එක ඒවා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඔක්කොම ඉන්ද්‍රියන් වලින් ඒ වගේ ප්‍රතිචාර දැක්විය යුතුව තියෙන්නේ. ඉතින් මේ ටික තේරුණා නම් අපි මේකට විසඳුමක් හොයා ගන්නවා. ඒ කියන්නේ අපිට හරියට නිකන් මේක මේ තේරුම් ගන්න කියන කාරණාවක් තේරුම් ගන්න කියන ආකාරයක් වෙන්නත් නැතු එහෙම තියෙනවා කියලා ගන්න නෙවෙයි කියන්නේ. අපි තුමු මේ තියෙනවා දත්ත ගබඩා 4ක් ප්‍රශ්න හඳුනා ගැනීම සඳහා දත්ත, හේතුව හඳුනා ගන්න දත්ත, නැති කිරීම හඳුනා ගන්න දත්ත සහ නැති කිරීමේ මාර්ගය. එතකොට ප්‍රශ්නයක් ආපුවම ප්‍රශ්න හඳුනා ගන්න දත්ත වලින් ප්‍රශ්නය හඳුනා ගන්නවා. හේතු හඳුනා ගන්න තියෙන දත්ත කොටසෙන් ඒකට අදාළ හේතුව හඳුනා ගන්නවා. ඊට පස්සේ නැති කිරීම හඳුනා ගන්නවා, නැති කරන ක්‍රමය හඳුනා ගන්නවා. මේ වගේ දත්ත ගබඩා 4ක් තියෙනවා. මේ දත්ත හුඟක් මිනිසුන්ගේ වැරදි දත්ත තියෙනවා. ප්‍රශ්නය හඳුනා ගන්න හැටි වැරදි, හේතුව හඳුනා ගන්න හැටි වැරදි, නැති කිරීම හඳුනා ගන්න හැටි වැරදි, නැති කරන මාර්ගය හඳුනා ගන්න හැටි වැරදි. ඇයි ප්‍රශ්නය හඳුනා ගන්න හැටි වැරදි කියලා කියන්නේ? සමහර වෙලාවට බොහෝ දුක් ඇති වෙන දේවල් සැප විදියට හඳුනා ගන්නවා. හරිද? හේතුව වරද්ද ගන්නවා. වරද්ද ගන්න කියන්නේ ඒක වරදින්නේ එයාගේ මනස ඒ විදිහට නිවැරදිව හඳුනා ගන්න විදිහට හදාගෙන නැහැ. ඉතින් ඒකද මේ ගබඩා 4න් එන දේවල් නිවැරදි නම් මේ ලෝකේ ඉන්න කාගේ හරි පුද්ගලයෙක්ගේ අන්න එයාට ප්‍රශ්නවලදී, හේතුවලදී, නැති කිරීම වලදී, නැති කිරීම මාර්ගයේදී එන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ දත්තයි. හරි? චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ දත්ත. කෙනෙක්ව දැක්කේ නෑ කියන එක ඒ දකින්න නැතුව ඉන්නකොට දුකක් ඇති වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ දත්ත එන කෙනාට තේරෙනවා මේක දුකක්. පැහැදිලිව මේක ඇත්ත. ඒක දුකක්. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියන්නේ මේක. හැබැයි මේකට හේතුව මගේ හිතේම තියෙන ඒ පුද්ගලයා පිළිබඳව තියෙනා වූ තණ්හාව. ඒ පුද්ගලයා පිළිබඳ තියෙනා වූ තණ්හාව තමයි මේකට හේතුව. ඒ වගේම මේක නැති කරන්න පුළුවන්, මේ තණ්හාව නැති කරන්නට පුළුවන් නැති කිරීමක් තියෙනවා. නැති කිරීම කියලා සිද්ධියක් තියෙනවා. ඒ වගේම නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කියලා. නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඔය දත්ත අපේ දත්ත ගබඩා වෙනස් කරන්න හරියටම මේක අර කියන්නේ මේ සමහරලාට අපි සමහර උපකරණ තියෙන ඒවා පරිගණක වගේ දේවල් ඒවා නැවත සකස් කරනවා, ෆෝමැට් කරනවා කියලා කියන්නේ. මේක ෆෝමැට් කරලා ගන්න ඕනේ. මේක මේ විදිහට මේ විදිහට හදා ගන්න ඕනේ. මේ විදිහට වැඩ කරන විදිහට හදා ගන්න ඕනේ. කිය අන්න ඒ වගේ අපේ හිතෙන් නිවැරදිම සිතුවිලි එන විදිහට ලෝකයේ තියෙන ඇත්තම తত্ত্বය අපි දකින විදිහට අපේ හිත කොහොම හරි සකස් කරගන්න ඕනේ. හරිද?
එහෙම කොහොම හරි සකස් කර ගැනීම තමයි අත්‍යවශ්‍යම කාරණාව. ඉතින් ඒක සකස් කරගන්න තුළු අපි ප්‍රශ්නය වරද්ද ගන්නවා, හේතුව වරද්ද ගන්නවා, නැති කිරීම වරද්ද ගන්නවා, නැති කරන මාර්ගය වරද්ද ගන්නවා. එහින්දා ඒකට හේතුව අතීත අත්දැකීම. චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව ලෝකය හඳුනා ගත යුතු තියෙනවා. අතීතය නිවැරදිව හඳුනා ගත යුතු තියෙනවා. ඊට පස්සේ ඒක උත්සාහයෙන් නැත්තං ආයාසයකින් කරන්න ඕනෙ නැහැ. හිතට නිකම්ම ඒ නිවැරදි අදහසෙනවා. ද හිතන්ටක් බාන්් පොඩ්ඩක් කවර කෙනෙක්මට බයිනකොට නැත්තම් පරුසවචන කියනකොට නැතම් ප්‍රියවචන නොකිය ඉන්නකොට මට දුකක් කෙනකොට මට එක පාටම කොයි වෙලා හරි හිතුනද කියල ම අපේ පින්නන්තයගෙන් හනවා. කොයි වෙලා හරි හිතුනද මගේ තන්නාවින්ද මේරි දෙන්නේ. මගේ තන්නාවින්ද තමයි මේ අමාරු. මට මේ අපහසුතියෙන් තන්නාවින්ද. ඒක පුරුදු කරන්න හරි අමාරුයි. මේ කතා කරන වෙලාවෙ තේරුණාට ආය තේරුම් ගණ්ඩ අපේ පින්නත්නේ. අකුසලයේ තියෙන ස්වභාවය මෝහය අහිරිකය අනෝතප්පය උද්දච්චය. මෝහය අකුසලයේ එන්නේ තවත් බලගතු පිරිවර බලගතු සේනා හතරක් එක්ක. අකුසලය කියන බරපතල ප්‍රශ්නය එන්නේ තව 4 දෙනෙක් එක්ක. එයාලා හරිම භයානක 4 දෙනෙක්. ඒ තමයි හැම අකුසලයක් එක්කම ඇත්ත වසං කෙරෙන ඇත්ත තත්ත්වය වසං කෙරෙන මෝහය කියන එක ඇති වෙනවා. ඊළඟට පාපයට බය නැති වෙනවා. පාපයට ලැජ්ජාව නැති වෙනවා. හිත නොසන්සුන් කරනවා. හරියට මේ වෛරස් එකක් වගේ. හරි කයට ගැටුකාරි තත්වයන කය සාමාන්‍ය ඉදිරි වැඩ කරන්න ෑනේ වෛරසයක් ආපුහම මේ කාලේ වගෙන අපිට හුඟක් ඇහෙන්ට තියෙන හින්දා අපි ඕක දන්නවා. කයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය නෑ විස බීජයක් ආපුහම සාමාන්‍ය ක්‍රියාකාද නැගිටින්ට බෑ එක වුණ හැදෙනවා ඒ වගේ මොනොමුණු හරතියෙනවා. ඉතිං ඒක නිසා තමයි කය ලෙඩ වෙනවා කියලා කියන්නේ. ඒ වගේ එකක් තමයි සිත හරියට ක්‍රියාත්මක කරගණ්ඩ බැරි වෙනවා අකුසලයත් එක් ලෝබ දේශ මොහොනේ අකුසල් කියලා කැන්ත ලෝබ දේශ මොහත් එක්ක අර කියන කාරණා 4 යෙදෙනකොට යෙදෙන හින්දා අපිට ඒ වෙලාවේ හුඟක් වෙලාවට ඇත්ත දැනෙන්නේ නැහැ. හැබැයි පුරුදු කරොත් අපි හොඳින් විමසා පුරුදු කර යුතු තියෙනවා. අන්න එහෙම යම් විදිහකින් අපි පුරුදු පුහුණු කරවොත් අපිට අනිවාරයෙන්ම මේ කියන තත්ත්වයට පත්වෙන්ඩ පුළුවන්. හරි මොකක්ද මේ කියන තත්ත්වය හරියට පුරුදු කරගත්තොත් කවර කෙනෙ අපට බයිනකොටම නැත්තන් අපිට පරුස වචන කියනකොටම මොනහරි හේතුවක් උඩ රිදෙනවනං මට දැනෙන්නේ පින්නත් ඒ මානසිකත්වය ගැන චුට්ටක් හිතන්ඩ මට දැනෙන්නේ මගේ හිතේ තියෙන තන්නාවෙන් දැනීම කියලා. කවුරහරි කෙනෙක් වෙනද වගේ මාත් එක්ක ලගින් මට පේන්ට නැත්තං මේ දවසල මං ආදරය කරන කෙනෙක් අන්න එතකොට මට රිදෙනකොට මට ඒ මොහොතම දැනෙන්නේ මගේ හිතේ තියෙන තන්නාව ප්‍රශ්නය මගේ ළඟයි තියෙන්නේ. හැම වෙලේම මානසික දුක් ඇතිවෙන ප්‍රශ්නය තියෙන්නේ බාහිර ලෝකෙ නෙවෙයි. එතකොට මේ වගේ දේවල් ගැන ගැඹුරෙන් අපි හිතන්ඩෝ නෑ. ඉතා ගැඹුරෙන් හිතන්ඩෝ නෑ. අපි මේ හැම ගැටලුවකදිම අපිට දැනෙන ආකාරයේ වෙනස්කන් තියෙනවා කියලා. මේක තමයි මුළු ධර්මය තුළ තියෙන මහා පුදුම වැඩ පිළිවෙල පින්නත්න්නේ. ඒ කියන්නේ චින්තනය වෙනස් වෙනවා කියලා කියන්න ඔය හැම ධර්ම කරුණකින්ම හැම ක්‍රියාකාරකම් සීල සමාධි ප්‍රඥාදී සියලු ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන අනුස්සති භාවනාවල් එතකොට අපි කරන ධර්මානුකූල චින්තනයන් වර්ධනය කරගණ්ඩ කරන දේවල් ඒ හැම එකක්ම ඒ විතරක්නේ විදර්ශනා භාවනාවල් සමත භාවනාවල් මේ හැම එකක්ම ගත්තහම
මේ මානසිකත්වය වෙනස් කරන පුහුණු කරන ක්‍රම. නැවත 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 අකණ්ඩව ආශ්‍රය කරමින් අත්දැකීම් ලබා ගනිමින් පුහුණු කරනවා. ඉතින් එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ චින්තනය වෙන්නේ ලොකු වෙන සක්්‍යතකොට අර දැන් තේරෙන්ඩ ඇති ප්‍රශ්නය තියන්නේ තමන් ළඟ කියන එක ගැන හොඳටම වැටහෙනද දුකක් කෙනකොට අපි ඒ දුක නැති කරගන්න බලන්ඩ අපේ පින්නත්න්නේ සිද්ධ වෙන ගැටලුවේ තියෙන බරපතලකම සමහර වෙලාවට ඔය විසඳුම හොයන්ඩ දැන් අර අපි ගමකෝ ප්‍රියහි විප්පයෝගෝ කියන තැනම ගත්තහම දුක එනකොට එයාගේ මනස එයාට දෙන විසඳුම තමයි මේ ගිහිල දකිින්ට කියලා. නැත්තං කවුහරි පරුස වචන කියද්දී එයාගේ හිත එයාට දුක හිතෙන්නේ දුක හිතෙනකොට ඒ දුකට හේතුව විදිහට දෙන්නේ එයාට කියලා කොහොමහරි ප්‍රිය වචන කියව ගණ්ඩුවන තරහ නැති කරගන්න ප්‍රිය වචන කියව ගණ්ඩෝන කියව ගණ්ඩෝන කියෙන අදහස් තමයි එන්නේ. එතකොට අපිට ඉතාමත්ම හොඳින් තේරෙන්ඩ ඕනෑ මේ ඇවිල්ලා දත්ත වරද්දගෙන තියෙන්නේ. හරි මේ තියෙන්නේ දත්තයන් වරද්දගෙන. එතකොට අපි බලන්ඩ ඕනෑ මේ විදිහට නැතුව නිවැරදි ක්‍රමවේදයට ආවොත් එන්නේ තමන්ට තමන්ගේ ළඟයි ප්‍රශ්න තියෙන්නේ කියලා තේරෙනවා. දැන් ඒක තේරෙන්නේ නැති කෙනෙකුට හදිස්සියම කාලයක් උදාවෙන අර ප්‍රිය කෙනාගේ වචන අහන්න ප්‍රිය කෙනාව දකින්න කිසිම විදිහකින් හැකියාවක් නැති අවස්ථා එනවා. එක්ක තරහ වෙලා එහෙම නැත්තම් මැරිලා එහෙම ඒවා වෙනවා. එහෙම වෙනකොට විසඳුමක් මේ හිතට විසඳුම් මාත්‍රයක්වත් නැහැ දැන්. එක දිගට දුක් වෙන්න පටන් ගන්නවා. ඒ දුකට විසඳ ගන්න යට යන්න අතක් නැහැ. කරන්න දෙයක් නැහැ. ලොකු අසරණ භාවයකට පත් වෙන්නේ ඒකයි. අන්න ඒක හින්දා තමයි සමහර අය ජීවිතේ නැති කරගන්නේ. වෙන ඉතින් කරන්න විසඳුමක් නැහැ. හරිද? ඉතින් එවැනි තත්යකට පවා යනවා. යන්තම් ඒ වගේ වෙලාවක දැනුණා නම් ඇහුණා නම් මේකයි කාරණාව කියලා. මේ වගේ විසඳුමක් තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මගේ ළඟ කියලා දැනුණා නම් පින්නත්නි අනිවාර්යයෙන්ම එයාට හොඳ විසඳුමකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ අපි ඉතාමත්ම හොඳින් අපි දැනගන්න ඕනේ ජීවිතේ කොයි ආකාරයකටද නිර්මාණය කරගන්නේ මේ දත්ත ටික හරියට එන්න ඕනේ කියලා. ඒක දැනෙච්ච අය ඒක හදාගන්න උත්සාහ කරනවා. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතේ මේකට යම් කිසි කාලයක් ඕනේ. කාලය විතරන්නේ පුහුණුව වේගවත් වෙන්න ඕනේ. මේක කරන්න පුළුවන්ම කියලා දැනෙන දෙයක් තමයි අපි සාමාන්‍ය ජීවිතේ මොන හරි වෘත්තියක් පුරුදු වෙනවා කියලා ගන්නකො. මොකක් හරි වෘත්තියක් පුරුදු වෙනකොට අපි හිතමු වෛද්‍ය වෘත්තිය කියලා. වෛද්‍ය ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙක් වෙන්න පෙර ආතුව එයාට ලෙඩෙක් ඇවිල්ලා කිව්වහම මේ ලෙඩේ හින්දායි මේ රෝග ලක්ෂණ කියනකොට අන්න පළවෙනි රෝග ලක්ෂණ කියන්නේ. අන්නේ රෝග ලක්ෂණ කියනකොට මේ ලෙඩෙයි මේ කියන්නේ කියලා මේ ලෙඩෙයි රෝග ලක්ෂණ කියලා එයා හඳුනාගන්නේ නැහැ. හඳුනා ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ රෝග ලක්ෂණ එන ලෙඩේට හේතුව මේකයි කියලා හඳුනගන්නෙත් නැහැ. ඒකේ නැති කිරීම හඳුනගන්නෙත් නැහැ. නැති කරන මාර්ගය ක්‍රමවේදය හඳුනගන්නෙත් නැහැ. හරිද? ඒ කියන්නේ බෙහෙත් හඳුනගන්නෙත් නැහැ. ඔය ලෙඩේ හොඳ කරන්න පුළුවන් කියලා හඳුනගන්නෙත් නැහැ. හැබැයි අවුරුදු 4ක් 5ක් ඇවෑමෙන් පුරුදු පුහුණු කරනකොට මොනවද පුරුදු පුහුණු කරනවා කියලා කරන්නේ? දේශනා අහනවා. ඒවා ලියාගෙන කටපාඩම් කරගන්නවා. ඒවා තමන්ට විභාගයකට ලියන්න පුළුවන් විදිහට පිළිවෙලකට තමන්ගේ මනසින් නැగిලා එන විදිහට නැවත නැවත මෙනෙහි කර කර හදා ගන්නවා. පාඩම් කරනවා කියන්නේ ඒකනේ. ඊට පස්සේ ප්‍රායෝගිකව ඒ ඉගෙනගත්ත දේවල් සමහර වෙලාවට පරීක්ෂණාගාරවලට ගිහිල්ලා අත්දකිනවා. සමහරට මිනිහක් කපලා බලනවා. ඒ අසනීප හැදිච්ච අයගේ
මේ කොටස්වල මේ වගේ ලක්ෂණ තියෙනවා කියලා. අන්න එතකොට ඒ වෛද්‍ය ශිෂ්‍යයාට වෛද්‍ය විද්‍යාවට අදාළව මානසිකත්වයක් ඇති වෙනවා. ඒකින්ද තමයි අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ලෙඩේ කියන්නත් ඉස්සෙල්ලා එයා බෙහෙත් ටික ලියනවා. ඒ කියන්නේ එයා ලෙඩේ හඳුන ගන්නවා, ඵලය හඳුන ගන්නවා. ඒ ලෙඩේට හේතුව හඳුන ගන්නවා. අපෙන් අහනවා අනවශ්‍ය වෙලාවක අහවල් වගේ ආහාර ගත්තද නැත්නම් නෑවද, ඇල් වතුර නෑවද, ඔය වගේ ඔක්කොම අහනවා. ඊට පස්සේ අපෝක හොඳ කරන්න පුළුවන් කියලා කියනවා නෙවෙයි, එයාට හිතෙනවා සමහරවිට අපි ලෙඩේ කියනකොටම බෙහෙත් ටිකක් ලියනවා. කියන්නත් ඉස්සර බෙහෙත් ටික ලියනවා. ඒ තමයි වචන වලින් නෙවෙයි, චේතනාවල්. ඒ ලෙඩේ විස්තර කරන්න ඕනොත් විතරයි වචනේ ඕන වෙන්නේ. බෙහෙත් විස්තර කරන්න වුණොත් විතරයි වචන ඕන වෙන්නේ. ඉතින් හැඟීමයි උපදින්නේ. හරිද? එහෙනම් ඔන්න ඕක තේරුම් ගන්න අපේ මනස හදන්න පුළුවන්. වෛද්‍ය ශිෂ්‍යයෙක් යම් කිසි කාලයක්, ඉංජිනේරු ශිෂ්‍යයෙක් යම් කිසි කාලයක්, නීති ශිෂ්‍යයෙක් යම් කිසි කාලයක් පුරුදු පුහුණු කරනවා. නීතිය ගැන පුරුදු පුහුණු කරපු කෙනාටත් ඒ වගේමයි ඒ නීතියට අදාළ සිතුවිලි ඇති වෙනවා. ඉගෙන ගත්තට පස්සේ, ඉගෙන ගන්න ඉස්සෙල්ලා එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තේරුම් ගන්න වෙනවා අපේ ජීවිතයේ කොයි විදිහටද ඉදිරිය නිර්මාණය කරගන්නේ හරියටම හරියට කියලා. එහෙම නිර්මාණය කරගන්න නම් අපේ මානසිකාරය නිවැරදිව, ඉතා නිවැරදිව සකස් කරන්න වෙනවා. හරිද? මානසිකාරය ඉතා නිවැරදිව සකස් කරන්න වෙනවාමයි. එහෙමනම් දත්ත ඇතුල් කරන්න වෙනවා වෛද්‍ය ශිෂ්‍යයා කරා වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලේ තියෙන්නේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුපටිවිද්දා කියලා. සුතා කියලා කියන්නේ අර දේශනා ශ්‍රවණය කරන්න ඕනේ. දතා කියලා කියන්නේ ධාරණය කරගන්න ඕනේ. ඊට පස්සේ වචසා පරිචිතා කියලා කියන්නේ අර වෛද්‍ය ශිෂ්‍යයා විභාගයකට ලියන්න පාඩම් කරලා පිළිවෙලකට එයා ප්‍රශ්නකට උත්තරයක් ලියද්දී මුලින් ලියන්න ඕන එක මැදින් ලියලා, මැදින් ලියන්න ඕන එක අගින් ලියලා, අගින් ලියන්න ඕන එක මුලින් ලියවුවොත් එහෙම හරියන්නේ නැහැ. එයාට පිළිවෙලකට ගලාගෙන එන්න ඕන එක. ඒක තමයි පුහුණු කරන්නේ කටපාඩම් කරලා. එතකොට ධාරණය කරගෙන ඒක පිළිවෙලකට අවබෝධයෙන් තමන්ගේ මනසින් නැగిලා යන විදිහට හදා ගන්න ඕනේ. ඊළඟට පරීක්ෂණාගාරවලට ගිහිල්ලා පරීක්ෂා කරා වගේ. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ ඉගෙන ගත්ත කාය වේදනා චිත්ත ධම්ම කියලා මේ අපේ තියෙන කොටස් 4. ඒවා පිළිබඳව අජ්ජත්තිකව ගවේෂණය කරන්න ඕනේ කියන එකයි. හරිද? අජ්ජත්තිකව ඒ කියන්නේ තමන්ගේ කොට ගත්ත කොටස ගවේෂණය කරන්න ඕනේ. හරි? එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතය කොතනකින්ද ඇත්ත తত্ত্বය හඳුනා ගන්න ක්‍රමවේදය මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. ඒකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහගෙන ඉන්න විතරක් තියෙන ධර්මයක් නෙවෙයි කියන එක මේ පින්වන්ත අයට තේරෙන්න. මම කොපමණකින් නැත්නම් මම මේ වෙනකොට කොයි තරමකින් මේ ජීවිතය සකස් කරගෙන තියෙනවද ඔය ආකාරයේ චින්තනයක්. පින්වත්නි මහා පහසුවක් දැනෙන්නේ මටයි තියෙන්නේ දුක් නැති කරගන්න, හිතේ ඇති වෙන දුක් නැති කරගන්න වැඩපිළිවෙල තියෙන්නේ මගේ ළඟමයි. ඉතින් විසඳුම තියෙන්නේ මෙතනමයි. මෙහි හදන්න තියෙන්නේ. ඒ ටිකම ඇති ලොකු විසඳුමක් දැනෙන්න. ඔය චුට්ට දැනුණා නම් යම් කිසි කෙනෙකුට, යෝගියෙකුට ඔය චුට්ට දැනෙන්නම ඕනේ. ඔය චුට්ට දැනුණා නම් යම් කිසි කෙනෙකුට ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න තමන්ට පුළුවන් බව තේරෙනවා. එතනින්ම බුදුරජාණන් වහන්සේ ගැන මහා පුදුමාකාර ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ පමණකින්ම පුදුමාකාර ශ්‍රද්ධාවක් උපදිනවා. මොකද මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන දත්ත ගබඩාව අපිට ලබා දීලා තියෙනවා. ඒ ගබඩාවේ තියෙන 4වෙනි එක තමයි මාර්ගය ක්‍රමය. අන්න මනසට දුකක් කෙනකොට භාවිතා කරන්න ඕන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන්නේ. නැති කිරීම කියලා කියන්නේ නිරෝධය කියන්නේ නිවන කියන එකයි.
හේතුව හැම වෙලේම දුකක් ආව නම් හේතුව තණ්හාව විතරයි. ඵලය නම් මේ ලෝකයේ පංච උපාදානස්කන්ධය කොහොමත් දුකයි. ඉතින් ඒක ඒවා වැටහෙන්නේ නැත්තේ වැරදි අත්දැකීම් භාවිතා කරලා අතීතයේ ඉඳලා පුරුදු කරලා තියෙන වැරදි විදිහකට. එහෙනම් දැන් චින්තන විපර්යාසයක් ඇති කරගන්න ඕන වෙලාව. කොහොම නමුත් මෙහෙමයි. ඉතා සත්‍යවාදී හිතලා බලන්න පින්නත්. තමන්ගේ ජීවිතයට තමන් එකතු කරගත්ත දේවල් නිසා සැරින් සැරේ සතුටු වෙන්න කියලා එකතු කරගත්ත දේවල් නිසා දුක් ඇති වෙනවා නම් ඒ වගේම තමන්ගේ ජීවිත කාලය තුළ තමන් සතුටු වෙන්න කියලා එකතු කරගත්ත සියලු දේ අතහැරලා දාලා යන්න වෙනවා. අන්න ඒව ගැන හිතුවොත් එකම වස්තුවක් හින්දා එක වෙලාවක සතුටකුත් තව වෙලාවක දුකකුත් ඇති වෙනවන. හොඳින් ඉන්න වෙලාවට කෙනෙක්ව දකිනකොට සතුටක් අපේ හිතේ යා ගැන අමනාපයක් ඉපදිලා ඉන්නකොට එයාව දකිනකොට දුකක්. එහෙනම් කොහෙද වෙනස් වෙලා තියෙන්නේ? හිතයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් හිත වෙනස් කිරීමෙන් තමන්ගේම හිතන ආකාරය හිතෙන ආකාරය වෙනස් කිරීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කියන වැඩ පිළිවෙලට යන්න. හරි. මේ කියන වැඩ පිළිවෙල උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒ වෙනස් කරන්න ඕන කරන වැඩ පිළිවෙල තමයි භාවිතා කළ යුතු වැඩ පිළිවෙල තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒවා අපි ටික හරි පාවිච්චි කරන්න ඕනේ හැම ප්‍රශ්නකදීම ඒ උත්තරේන විදිහට ඒකට කරන්න ඕන මනසින් දකින්න ඕනේ. ධාරණය කරගන්න ඕන ධර්මය. එතකොට ඒක අපි කටපාඩම් කරගෙන හුරු කරන්න ඕන කියලා කිව්වා. මේකට තියෙන එක පහසු මගක් තමයි අතීතයේ තමන්ට දුක් ඇතිවෙච්ච අවස්ථා අරගෙන ඒවා මෙනෙහි කරන්න හේතු උනේ මේකයි කියලා. කවුරු හරි මට බැන්නනම් මට ඒකට දුකක් ආවම මං අරගෙන ඒක හොඳට මෙනෙහි කරන මෙයාගේ බැනිල්ල හින්දා මට දුක් ඇති වුණේ මෙයාගේ ප්‍රිය වචන කෙරෙහි මට තියෙන තණ්හාව කියලා. ඒ විදිහට තමන්ගේම තණ්හාව අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූලව තමන්ගේ ජීවිතයේ අතීත සිද්ධි ටික හොඳට විශ්ලේෂණය කරන්න. එහෙම විමසගෙන යනකොට හිත පුරුදු වෙනවා හැම ප්‍රශ්නයකටම ටික දවසක් යද්දී අපිට අපේ හිත කියන්න පටන් ගන්නවා ඕකට හේතුව තණ්හාව, ඕකට හේතුව තණ්හාව, ඕකට හේතුව තණ්හාව කියලා. ඉතින් ඒක අපි ඉතා හොඳින් තේරුම් අරගෙන මේ ජීවිතය නිවැරදිම තැනකට ගන්න උපරිම උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් අපි බොහෝ වශයෙන් මේ වගේ දේවල් නැවත කියන්නේ මේ ප්‍රායෝගික තත්ත්වයට අපේ පින්වන්ත අය ළඟා වෙලාද කියලා බලන්න පොඩ්ඩක් හරි. ඒ ප්‍රායෝගික තත්ත්වයට අපි ළඟා නොවි කවමදාක්වත් නිවන් දකින්න නම් ලැබෙන්නේ නැහැ. ඒකින්ද දැම්මම පොඩි තැන්වලින් හරි ඒ නිවැරදි සිතුවිලි එන විදිහට තමන්ගේ සිත සකස් කිරීමේ වගකීම අතට ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකින්ද හැම දිනාටම ඒ වගේ තමන්ගේ මානසිකාරය වෙනස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව නිවසට අරගෙන එන්නට උදව් උපකාර කරන්නේ විශේෂයෙන්ම ජයමග රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු පුංචි හෝ කායික මානසික දුක් කරදරයක් ඇති වෙලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වෙන්නට නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට මේ සත්ක්‍රියාවන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිදු කරන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් අද කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන්නේ යන්ති අබේ වික්‍රම මහත්මිය. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ ලබා දෙන කල්යාණ මිත්‍ර දායකත්වය හේතු කොටගෙන සසර වසනාතාකල් කොයි කවරදාක්වත්
පාප මිත්‍ර ආශ්‍රයකට නම් පත් නොවේවා කියලා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. එතුමේ ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් යන්ති අබේවික්‍රම මහත්මයාගේ අදහස තමයි මා ඇතුළු පවුලේ ඥාතීන් ධර්ම මාර්ගයට යොමු කර සුවපත් කළ කල්යාණ මිත්‍ර ඥාති සහෝදරිය වරහන් ඇතුළේ තියෙන නෑනා කියලා. කල්යාණ මිත්‍ර ඥාති සහෝදරිය වන විශේෂඥ වෛද්‍ය ශාන්ති මාලිද සිල්වා මහත්මියගේ ජන්මදිනය ජූනි මාස 14 වෙනි දිනට යෙදিলা තියෙනවා. ඉතින් ඒ සඳහා ආශිර්වාද කරන්න තමයි බොහෝම කලාතුරකින් තමයි මේ වගේ සත්ක්‍රියාවක් දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ මා ඇතුළු පවුලේ ඥාතින් ධර්ම මාර්ගයට යොමු කර සුවපත් කළ කල්යාණ මිත්‍ර ඥාති සහෝදරිය විශේෂයෙන් නෑනා කියලා. ඒ ගැන මම වැඩි කතා කරන්නේ නෑනා කියලා කිව්වම හුඟක් වෙලාවට නොයෙකුත් ප්‍රශ්න ඇති කරගන්න සමාජය තුළ මේ වගේ ආකාරයට කටයුතු කරලා මේ වගේ සෙත් ප්‍රාර්ථනා කරලා උපන් දිනේට ආශිර්වාද කිරීම බොහෝ වටින කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපතිනිය ලෙස කටයුතු කරන ඇය එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ දුක සැප සොයා බලමින් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම එක ලෙස උපස්ථාන කරන මෑණි කෙනෙක් බඳු එතුමියට මේ කුසල සම්භාර ධර්මයන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිසම හේතු වේවා. එතුමියට මේ අත්භවයේදීම නිවන් අවබෝධය පිණිස හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක අපිත් පෞද්ගලිකව දන්න කාරණාවක් වෙනත් නේ. එතුමිය ඊ타ත්ම යහපත් ස්වාමින් වහන්සේලාට ඒ වගේම අනිකුත් මේ ගිහි පින්වතුන්ට ඊ타ත්ම දැඩි වෙහෙසකාරී තත්ත්වයක් පවා ඇති කරගෙන කටයුතු කරන වෛද්‍යතුමියක්, විශේෂඥ වෛද්‍යතුමියක්. ඉතින් එතුමියට අපි සැබෑවීම ආශිර්වාද කරනවා. බොහෝ කල් වැජබේවා ධර්ම අවබෝධය සඳහාම දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවමත් සුජීවත්ව වාසය කරන එතුමියගේ මෑණියන් ඇතුළු යන්ති අබේවික්‍රම මහත්මිය ඇතුළු ඒ සහෝදර සහෝදරයන් ඇතුළු සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.